අයිබෝවන් good evening සුබ සන්ධ්‍යාවක් අස්සලාමු අලයිකුම් මම මේකට නම් කරන්න කැමති CV and interview drill කියලා මොකද මේ ඇත්තටම මේක පටන් ගත්තාම ඔයා ජොබ් එකක් හොයන්න පටන් ගන්න අවස්ථාවේ ඉඳලා ජොබ් එක හම්බ වෙන්න වෙනකන් මේක ඔයාට drill එකක් වගේ කරන්න ඕනේ. ඒ කියන්නේ ගොඩාක් ඩිසිප්ලින් නැතුව කරන්න ඕන එකක්. ඒක හින්දා මේක ඩ්‍රිල් එකක් කරුවොත් කිව්වොත් අපි මේ ඉස්කෝලේ කාලේ ඉඳන් කරන පුරුදු වචනයක් මේක ගොඩාක් මේ ඔයාගේ අවධානයට යොමු වෙන්න ඕන පැත්තක්. ඉතින් ස්ටාරක next slide please. හරි. දැන් මේ ඇත්තටම ලක්නා කියපු එක හරිම වැදගත්. ඔයාගේ job description එක නෙමෙයි CV එක කියන්නේ. ඒක පොඩි විදිහකට ඔයාට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. හැබැයි CV එක එක්ස්ප්ලেইন කරනකොට පිටු දෙකකට වැඩි යන්න එපා. මොකද ඊට වැඩි ලියන කිසිම දෙයක් වැදගත් වෙන්නේ නැහැ. ඊට වැඩියෙන් ලියන්න අවධානය වෙන පැත්තකට යොමු වෙලා ඊට වැඩි ස්මාර්ට් CVs උඩට එන එක විතරයි වෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් ටිකක් අවධානයෙන්ම හිතට ගන්න. ඔයා ගොඩක් areas cover කරලා ඇති. හැබැයි ඒ ටික බොහොම smartly summarize කරලා ඔයාගේ CV එකේ ඔයා ලියන්න ඕනේ. එතකොට ඒ අර ලක්නා කිව්වා වගේම achievements and ඔයාගේ impact එක company එකට දුන්න ඒක ගොඩාක්ම ඉස්මතු වෙලා එන්න ඕනේ ඔයාගේ CV එකෙන්. එහෙම කරුවේ නැත්නම් ඊට පස්සේ ඔයාගේ CV එක අර below average ගණයට වැටලා even සමහර වෙලාවට අර application tracking system එකකට දාන්න නැති ලොට් එකට හරි වැටෙන්න පුළුවන්. මොකද මේවා ඇත්තටම ඔෆිසර්ස් වල තියෙන ප්‍රැක්ටිකල් ඔබ්ස්ටකල්ස් ඔයගොල්ලන්ගේ CV සම්බන්ධව. ඊට පස්සේ දැන් ජොබ් එකක් ඔයා ඇප්ලයි කරන ජොබ් එක මේ පුද්ගලික රෝල් එකක් නම් ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් සෙන්ට්‍රික් නම් එහෙනම් ඔයාගේ ගොඩක් පර්සනල් ඇචීව්මන්ට්ස් ටිකක් ඉස්මතු වෙන්න ජොබ් එක ලියන්න ඕනේ, CV එක ලියන්න ඕනේ. ඒ වගේම සමහර ජොබ්ස් තියෙනවා ඒක ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් එකක් නෙමෙයි. ඒක ටීම් එකක් එක්ක කරන ජොබ් එකක්. අන්න ඒ වගේ ජොබ් එකකට ඇප්ලයි කරනකොට ඔයාගේ CV එක ඔයා පුද්ගලික achievements හරි ඔයා පුද්ගලිකව ඒ කම්පැනි එකට ගොඩක් කරලා තියෙන ඒවා ලිව්වට ඒක සමහර වෙලාවට appreciate වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ වගේ තැනකදී බලන්නේ ගොඩක් companies ඔයා team member කෙනෙක් විදියට. එහෙම නැත්නම් leading through teams leading through strategy ඒ වගේ ගොඩක් team effect එකක් දාලා කොච්චර successful වෙලා තියෙනවද කියලා දැනගන්න තමයි ඒගොල්ලන්ට අවශ්‍ය. ඉතින් ඒකට ඒ team සම්බන්ධ ඒවා ටිකක් වැඩිපුර ලියන්න. ඒ වගේම එතකොට සමහර companies හොඳටම දන්නවා ඒකට විශේෂ හේතුවක් තියෙනවා. සමහරවිට brilliant individual performance ලට පුළුවන් team එකක් හැටියට fail වෙන්න. project එකක් හැටියට fail වෙන්න. ඉතින් ඒක හින්දා දැන් ඔයාගේ CV එකෙන් ඉන්ඩිවිජුවල් කැරක්ටරිස්ටික්ස් ආවත් ඒගොල්ලෝ බලනවා ඔයා කොච්චර විදියට සක්සස්ෆුල් වෙන්න පුළුවන්ද කියලා. ඔයාට ටීම් ජොබ් එකක් දුන්නොත් ටීම් එක ඔයා හින්දා සෆර් වෙන්නේ නැහැ කියන එක. ඉතින් දැන් මේක ඇත්තටම ප්‍රැක්ටිකල් සිටුේෂන් එකක් ගොඩක් කම්පැනිස් වල තියෙන. ඉතින් recruiters ලා මේ ගැන ගොඩාක් mindful. ඒක හින්දා if they are worried about that then in applying for a job you have to be concerned about that fact. ඒක ටිකක් හොඳට අවධානයෙන් හිතලා පොඩ්ඩක් CV එක බැලන්ස් කරලා ලියන්න. එතකොට ඒ වගේම තව ලොකු හිස්තනක් තියෙනවා අපේ ඇත්තටම අපි දකින CV වල ගොඩක් years වල gaps තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. එතකොට දැන් ඔයාගේ career එක පටන් ගත්ත තැන ඉඳලා you have been continuously being employed. හැබැයි ඉතින් සමහර වකවානු තියෙනවා ඔයාට job එකක් නැතිව. අන්න ඒ වගේ වෙලාවට ඔයාට ඕනේ connecting story එකක්. මොකද දැන් සමහර software සමහර application tracking systems තියෙනවා they are so advanced. ඒගොල්ලන්ට මේක tweak කරන්න පුළුවන් ear එක connect වෙන විදියට. එතකොට ear එක synchronize කරන්න පුළුවන්. එතකොට ඒ අතරමැද්දෙන් සමහර වකවානු මගහැරිලා තියෙනවා නම් ඒ CVs ගොඩ වෙනම lot එකකට යනවා පසුව බලන්න වගේ. එතකොට මම හිතන්නේ ජොබ් එකට ඇප්ලයි කරනකොට අපි කාටවත් ඕනේ නැහැ අපේ CV එක
second hari third hari lot එකට වැටෙන්න අර first lot එකෙන්ම screen වෙලා එන්න තමයි තියෙන්න ඕනේ. ඉතින් ඒකට සමහර වෙලාවට තියෙනවා පොඩි පොඩි ක්‍රමවේදී එකක් දැන් ගොඩක් companies වලට acceptable reason එකක් තමයි සමහර අය jobs නවත්තනවා for higher studies or any specialized training. එහෙම නැත්නම් සමහර අය ඒගොල්ලන්ගේ career එකේ change එකක් ගන්න සමහර වෙලාවට නවත්තනවා job එක ඒගොල්ලන්ගේම ව්‍යාපාර කටයුත්තක් දියුණු කරන්න හරි මොකක් හරි එයාගේ personal venture එකක් කරන්න. ඉතින් ඒ වගේම ගොඩක් acceptable reasons ගොඩක් mature companies ඒව appreciate කරනවා. ඉතින් ඒ වගේ නම් ඔයාගේ ඒ වකවානුවේ gap එක ආවේ ඒ gap එක පොඩ්ඩක් fill කරන්න බලන්න CV එකේ number of years synchronize වෙනකොට. එහෙම හිස්තැනක් පුරවන්න ඔයාට සාර්ථක කතාවක් නැත්තම් එහෙමනම් කරන්න තියෙන්නේ තව ක්‍රමවේදයක් තියෙනවා. ගොඩාක් සමාන රස්සා ඔයා ඊට ඉස්සෙල්ලා කරලා තියෙනවා නම් පළවෙනි රස්සාව පටන් ගත්ත තැන ඉඳලා ඊළඟට රස්සා දෙක තුනකට පස්සේ you arrange your number of years and then එතකොට මේ දැන් ඔයාට අර අතන මේ number of years fill කරන්න විදිහක් නැත්තම් එහෙමනම් කරන්න තියෙන්නේ එක සමාන jobs කරපු කාලේ ඒ කියන්නේ දැන් 1960 පටන් ගත්තා නම් 1980 විතර වෙනකන් ඔයා එක වගේම jobs කරලා තියෙනවා නම් 60 කියලා දාලා 80 කියලා දාලා ඒ ටික generally explain කරන්න. එතකොට filter කෙරුවොත් අර 60 ඉඳලා 80ට මැදින් මොනවා හරි මිස් වුණොත් ඔයාට ඒක disadvantage එකක් නැහැ. හැබැයි ඒක CVA level එකේ විතරයි. ඔයා interview එකට face කරනකොට ඔයාට සාර්ථක කතාවක් කියන්න තියෙන්න ඕනේ. ඒක back කරන්න. මොකද සමහර අය ඔය gaps අවුරුදු gaps තියෙන ඒවා ටිකක් appreciate කරන්න. මොකද ඔයාට ඒක back කරන්න බැයි නම් ඒගොල්ලෝ හිතනවා ඔයා අසාර්ථක මේ පුද්ගලයෙක් කියලා. ඔයාට ambition එකක් නැහැ. ඔයා මේ ටිකක් කල් ගොඩක් මුකුත්ම කරන්න නැතුව නිකන් හිටියා කියලා. ඉතින් ඒක එච්චරම සුබදායි ආරංචියක් නෙමෙයි. next slide please තාරක. right. එතකොට ලක්න මේකත් cover කරුවා. මම ඒක ඉක්මනට cover කරන්නම්. ඔයාගේ CV එක කවදාකවත් window dress කරන්න එපා. මොකද ඔයාට කවදාකවත් reasonably interview එකට explain කරන්න බැරි හරි if you can't finish a story well then you are only asking for trouble and then you don't want to be that person. Truthful වෙන්න. හැබැයි ඒ කියන්නේ ඔයාට customize කරන්න බෑ කියන එක නෙමෙයි. කවදාකවත් CV එක බොරු ලියන්න එපා. මොකද දැන් අපි කියමු සර්ටිෆිකට් එකක් හරි මම එක ස්ටෙප් එකක් තව ඉස්සරහට යන්නම් සර්ටිෆිකට් එකක් ඉල්ලුවොත් ඒකත් දෙන්න පුළුවන් වුණා කියමු මොකද සමහර ගොඩක් වෙලාවට දැන් ලෝකේ ෆෝජ් සර්ටිෆිකට්ස් හදනවා මිනිස්සු සල්ලි දීලා ගන්නවා හැබැයි ඒ කඩුල්ලත් පැන්නත් දැන් ගොඩාක් කම්පනීස් වලට තියෙනවා ගොඩාක් ඇඩ්වාන්ස් ඩියු ඩිලිජන්ස් කම්පනීස් ඒගොල්ලෝ ඩිප්ලොයි කරලා තියෙනවා ඔයාගේ ඒ රස්සාව අනුව හැටියට ඒගොල්ලෝ ඒ කම්පනීස් වලට කොන්ට්‍රැක්ට්ස් දීලා තියෙන්නේ අපිත් බැංකු වලින් දීලා තියෙනවා ඒගොල්ලෝ මාසයක් විතර ඇතුළත ගොඩාක් ඩීටේල් රිපෝට් එකක් හදලා එවනවා ඉතින් ඒගොල්ලන්ට කනෙක්ෂන්ස් තියෙනවා Ministry of Education Ministry of Foreign Affairs certification technical colleges එක තියෙනවා එතකොට police එක තියෙනවා ඒ වගේ ඒගොල්ලෝ ගොඩාක් ඔයගොල්ලෝ ගැන කරුණු හොයලා ඉතින් ඔයාගේ educational certificate එහෙම even certificate එකක් බාර දෙන්න පුළුවන් වුණත් ඔයා හිතුවනම් ඒ ප්‍රශ්නේ ඉවරයි කියලා සමහරවිට job එක හම්බ වෙලා හරි මාසයකින් දෙකකින් හරි ඔයාට අසාර්ථක වාර්තාවක් ලැබිලා ඔයාට ගොඩක් කරදර වෙන්න පුළුවන් මොකද ඒ වගේ තත්යකට වුණොත් සමහර companies even legal පැත්තටත් යන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් ඒ ගැන පරිස්සම් වෙන්න. එතකොට සමහර hospitality trade and then service sectors සමහර වෙලාවට ඔයගොල්ලන්ගෙන් photographs ඉල්ලනවා attach කරන්න කියලා. එහෙම කරන්න තිබ්බොත් be careful attach a decent and recent photograph. මොකද ඒක වැඩි beautify කරන්න එපා alter කරන්න එපා. මොකද obviously සමහර වෙලාවට අපි interview කරනකොට සමහර වෙලාවට when finally the candidate show up එයා නිකන් fake එකක් වගේ. ඒ කියන්නේ නිකන් හාස්‍ය ජනක තත්යකට පත් වෙනවා සමහර වෙලාවට දාලා තියෙන පින්තූරේ නෙමෙයි නම් එයා ඉන්නේ. ඉතින් එතකොට ඒක ටිකක් ව්‍යාකූල ගතියකුත් එනවා නිකන් විහිළුවකට පත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ situations avoid කරන්න.
ඔයා සාමාන්‍ය විදියට ඉන්න ෆෝටෝග්‍රාෆ් එකක් යූස් කරන්න හැමතිස්සෙම. එතකොට දැන් මෙහි ස්පෙෂලි ගල්ෆ් රීජන් එකේ තව රික්වයර්මන්ට් එකක් තියෙනවා. සමහර කන්ට්‍රීස් වලට මේක එච්චරම වැදගත් නෑ. හැබැයි මේ ගල්ෆ් රීජන් එකේ මේක ඉතාම වැදගත්. ඔයාගේ වීසා ස්ටේටස්, ඩ්‍රයිවිං ලයිසන්ස් කැපැසිටි, ඒ වගේම the different languages you can speak, write, understand, ඒ වගේ ඒවා ගොඩක් වෙලාට added advantage ඒවා සමහරලාට recruitersලා හොයනවා. ඉතින් ඒක CV එකේ one line එකෙන් හරි දැනගන්න තියෙනවා නම් compared with another CV which does not have that sort of information, your CV will obviously have some advantages. ඉතින් ඒ වගේ ඒවා ටිකක් mindful වෙලා ලියන්න. සමහර අය අපි ඉන්ටර්වියුස් වල දන්නවා මේ සේල්ස් ජොබ්ස් වලට එහෙම ගන්නවා. ඉන්ටර්වියු එකේ ඇනලා අහන්න ඕනේ ඔයාලට ඩ්‍රයිවිං ලයිසන් එකක් තියනවාද කියලා. එහෙම ඇහුවේ නැත්තම් කියන්නේ නැහැ තියනවා කියලා. ඇත්තටම එයාට තියනවා. එයා අවුරුදු 20ක් විතර UAE වල එළවනවා. හැබැයි CV එකේ එයා ඒක සඳහන් කරන්නේ නැහැ. ඉතින් එතකොට සමහරලාට ඉන්ටර්වියු එකට එන්න ඉස්සෙල්ලා සමහර CVs 4ක් අපි කන්සිඩර් කරනවා ඒ ඩ්‍රයිවිං ලයිසන් එක තියනවා කියලා ලියලා තියෙන CV එකක්. මෙයා ලියලා නැහැ. හැබැයි යාට තියනවා කියන එක අපිට දැනගන්න හම්බ වෙන්නේ ඉන්ටර්වියු එකේ ඒ ලෙවල් එකේ. ඉතින් ඒක ඇත්තටම ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. ගොඩක් අය ඒ වගේ ඒවා හිතන්නේ නැහැ. ඊට පස්සේ ඇත්තටම තව එකක් තියෙනවා. ඔයා CV එක ලියනකොට ඔයා හිතනවා අපි ගොඩක් වෙලාට අපි රස්සාවට ගොඩක් කිට්ටුයි. අපි ගොඩක් දන්නවා කියලා. හැබැයි හැම තිස්සෙම ඔයා ඉන්න ප්‍රොෆෙෂන් එකේ ටිකක් ඔයාට වැඩිය සීනියර් සීසන් කැන්ඩිඩේට් කෙනෙක්ට කියලා ඔයාගේ CV එක බලව ගන්න. මොකද අර ලක්නමිස් කිව්වා you have to use some professional language in your CV. ඉතින් එක එක්කෙනාගේ ට්‍රේඩ් එකේ විදිහට ඒ ප්‍රොෆෙෂනල් ලැන්ග්වේජ් එක වෙනස් වෙනවා. ඉතින් එතකොට දැන් ඔයා F&B ඒරියා එකක ඉන්නවා නම් ඔයාගේ සීනියර් කෙනෙක් දන්න ඔයාට වැඩිය මොකක්ද මේ ප්‍රොෆෙෂනල් ලැන්ග්වේජ් එක රෙලෙවන්ට්. කවදාකවත් බැංක් කෙනෙක්ට ලියන්න බෑ F&B එකේ ඉන්න CV එකක්. ඒ වගේම F&B එකේ හරි එයාලයින් සෙග්මන්ට් එකේ ඉන්න කෙනෙක්ට ලියන්න බෑ ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ තියෙන CV එකක්. ඉතින් ඔයාගේම ෆීල්ඩ් එකේ ගොඩාක් ප්‍රොෆෙෂනල් සීනියර් කෙනෙක්ට කියලා ඔයාගේ CV එක පොඩ්ඩක් බලව ගන්න. කියන්න මේක මට මේ අපේ ප්‍රොෆෙෂන් එකට අදාළ ලැන්ග්වේජ් එකක් මේකට යූස් කරලා තියෙනවද කියලා. මොකද ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක හැම CV එකටම හරියන්නේ නැහැ. ඒ ඉන්ඩස්ට්‍රි ස්පෙસિෆික් very specialized kind of language you use for a CV. ඉතින් ඒ වගේම අර ලක්න කිව්වා වගේ ඒක ස්කෑන් කරද්දී ඒ ප්‍රොෆයිල් එකට අනුව ගොඩාක් ඉංග්ලිෂ් පැත්තෙන් ගොඩක් හොඳ CVs ඩ්‍රොප් වෙන්න පුළුවන් ඒ හරි ලැන්ග්වේජ් එක යූස් කරලා නැත්තම්. ඒ වගේම ග්‍රැමර් කෙයාෆුල් වෙන්න. ස්පෙල් චෙක් දැන් ගොඩක් අයට ඇත්තටම අපේ කම්පියුටර් එක ටෙක්නොලොජි යූස් වෙලා තියෙන විදිහට ඇත්තටම ඔටෝ ස්පෙල් චෙක් එහෙම ගොඩාක් හැන්ඩි කියලා හිතනවා. හැබැයි ඒකෙත් ගොඩක් පිට්ෆෝල්ස් තියෙනවා. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ ගොඩාක් වචන තියෙනවා. දැන් මම මෙතන ලියලම තියෙනවා diary and dairy is very different two meanings. ඉතින් ඒ වගේ ඒවා සමහරලාට ස්පෙල් චෙක් කරනකොට අපිටවත් සමහරලාට අල්ලන්න බෑ. ගොඩාක් එක්ස්පීරියන්ස් කෙනෙක්ටත් අල්ලන්න බෑ. හැබැයි ඉතින් diary සිස්ටම් එකක් ගැන එක්ස්ප්ලේන් කරලා තියෙනවා නම් ඔයාගේ CV එක ඒක dairy කියලා කියවුනොත් බලන එක්කෙනා ඉංග්‍රීසි පැත්තෙන් ගොඩාක් ඉස්සරහට ගිය පුද්ගලයෙක් නම් ඉතින් ඒකත් පොඩ්ඩක් ඔයාගේ ඩිස්ඇඩ්වාන්ටේජ් එකට එනවා. ඉතින් ඒ වගේ ඒවා ගැන ගොඩක් සැලකිලිමත් වන්න. ඒ වගේම අපේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ තව ප්‍රොබ්ලම් එකක් තියෙනවා. American English and UK English is two different things in certain words. It's very much alike but there are certain differences. ඉතින් එක CV එකට stick වෙනවා නම් UK English consistently entire CV has to be in that way and American English use කරනවා නම් ඒක එහෙම කරන්න. මොකද ගොඩක් season reviewer කෙනෙක් CV filter වෙලා ආවට පස්සෙත් මේ වගේ ඒවා ටිකක් සැලකලිමත් වෙනවා. සසඳන්න බැරි CV දෙකක් ආවොත් හොඳම CV එකට ගොඩක් උසස් තැනක් වෙනවා. ඔයාගේ CV එක දෙවෙනි තුන්වෙනි තැනට වැටෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. තාරක next slide please. එතකොට දැන් මේක ඇත්තටම මේ housekeeping problem එකක්.
සමහර වෙලාවට ගොඩාක් අයට වෙන කාරණයක් ඔයාගේ CV එක perfect වුණත් සමහර වෙලාවට මේ කාරණා තුන මම කියන්න යන සඳහා ඔයාලට ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේවා සමහර වෙලාවට ඔෆිස් වල ඇත්තටම HR divisions වල ඔය admin areas වල තියෙන problems. ඉතින් ඒගොල්ලෝ මේකට වැඩි කැමති වුණ නැත්නම් ඔයාගේ CV එක will end up in the dustbin or in the extra log. ඔයාගේ formats වල තියෙන ඔයාගේ device එකේ ඔයාගේ own device එකේ හරි computer එකේ තියෙන සමහර formatting will not come right in another device. ඉතින් හැමතිස්සෙම ඔයා CV එකක් හදලා ඉවරුණාට පස්සේ maybe one or two other devices වල ඒක try කරලා බලන්න කොහොමද visual එක එන්නේ, කොහොමද ඒක transfer කරුවොත් mail කරුවොත් එයා ඒක open කරුවාම කොහොමද ඒක open වෙන්නේ, මොකද margins formatting එහෙම සමහරලාට ගොඩක් mess up වෙනවා වෙන වෙන computers වල. ඉතින් හැමතිස්සෙම යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක්ට යවලා බලන්න මේක open කරලා appear වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයා print කරනවට අමතරව ඒගොල්ලන්ටත් කියන්න print කරනවා කියලා. මේ printing problem එක තියෙනවා ලොකුම ප්‍රශ්නයක්. HR department එකේ print කරුවොත් අපිට එනවා CV සමහරලාට ඔයාගේ either bottom half is not appearing or the right hand side is not appearing. The margin has just jumped the page. ඉතින් එහෙම වුණාම හිතනවා අයියෝ මේ මිනිස්සයාට CV එකක්වත් තියාගන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒව ඔක්කොම ටික පැත්තකින් තියෙනවා. ඉතින් ඒ printing problem එක නම් ගොඩාක් officers වල තියෙනවා. මොකද officers වල very structured way of systems are there, computers. සමහර freelance CVs print කරනකොට ගොඩාක් ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් වෙන වෙන devices වලින් ඉස්සෙල්ලා print කරන්න බලන්න. හැම කියන්නේ කීප දෙනෙක්ගෙන් print කරුවොත් ඒක එකම විදියට එනවා නම් ඉතින් එතකොට ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා. එතකොට ගොඩක් heavy graphics and artworks use කරන්න එපා. ඒක standard එකක් විදිහටත් ගොඩක් වැදගත්. හැබැයි ඊට පස්සේ ඒක office hindrance එකක් වෙන්නේ මෙහෙමයි. දැන් ගොඩක් HR departments වල හරි HR coordinators ලා හරි ගොඩක් junior කට්ටිය ඉන්න companies වල. ඉතින් ඒගොල්ලන්ගේ inbox sizes, memory sizes companies වලින් ඒගොල්ලන්ට දීලා තියෙන ගොඩක් පොඩි mail boxes. ඉතින් සමහර අයට transmission එකේම problem එකක් එනවා. ගොඩාක් file size heavy CVs transmit වෙන්නේ නැහැ. එතකොට ගොඩක් වෙලාට officers වල frequently ඒගොල්ලන්ගේ mail boxes clean up කරනවා, databases clean up කරනවා. ඉතින් එතකොට ගොඩාක් heavy file size එකක CV එකක් නම් ඔයාගේ your CV will be the first thing to be deleted and then will not be available in a database even for a future opportunity. So that's some pitfall you can definitely avoid. Light file size එකක් use කරන්න. අර ලක්නමිස් කිව්වා වගේ මේ ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුණොත් ගොඩක් වෙලාට ඔයාගේ CV එක දිගට මේ database එකේ තියෙන්න පුළුවන්. එතකොට හැමතිස්සෙම soft copy එකක් තියාගන්න, different kind of customized CVs තියාගන්න. මේ මොකද ඒක ඉක්මනට ඉස්සරහට අවශ්‍ය වෙනවා. මේ ඒ වගේම hard copy එකක් තියාගන්න එක එක different customize වල. මොකද හිටපු ගමන් සමහර වෙලාවට එක ඉන්ටර්වියු එකට ගියාම ඔයාට සිද්ධ වෙයි තවත් කීප තැනකට CV එකක් දෙන්න. ඒගොල්ලෝ ඔයාට කැමති නම් හැබැයි හිතනවා නම් අපිට නෙමෙයි මෙයා වැදගත්, මෙයා වෙන තැනකට කියලා කියන්න පුළුවන්. You go to this particular division and hand over your CV or mail it right now. ඒ වගේ වෙලාවකට ඔයාට CV එක soft copy එකේ හරි hard copy එකේ හරි අතේ නැත්තම් ඔයා පොඩ්ඩක් struggle කරුවොත් ඒ delay එක පොඩ්ඩක් disadvantage. මොකද ඒ අතරතුර තව more suitable candidate can fire in a CV and you might lose your opportunity. Next slide please Saraka. එතකොට මේ ටික තමයි CV ගැන සම්බන්ධව අර ලක්නක් මිස් කිව්වට පස්සේ ඒ ටික හරියට කෙරුවත් සමහර පොඩි පොඩි දේවලින් ලොකු ලොකු disadvantages වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉන්ටර්විව් එකට ගියාම මම quick tips ටිකක් දෙන්නම්. ඔයාගේ ඉන්ටර්විව් එක start කරන්නේ හිතන්න එපා when you are called in for an interview. The moment you send your CV, your interview with the company starts. Every call you get, every contact point you communicate with the company is by way of an interview.
මොකද HR departments වල coordinatorsලා ඒගොල්ලොන්ට ගොඩක් ලොකු decisions කරන්න පුළුවන් ඔයාගේ screening සම්බන්ධව. ඉතින් ඒක හින්දා මුල ඉඳලම be polite, be respectful. මොකද at any stage ඔයාගේ company එකත් එක්ක තියෙන link එක damage වෙන්න පුළුවන් in terms of reputation. ඉතින් ඒක හින්දා හිතට ගන්න මම දැන් මේ company එකට CV එකක් යවුවොත් මෙතන ඉඳලා තමයි මගේ සම්මුඛ පරීක්ෂණය පටන් ගන්න. ඉතින් ඒකින්ද එතන ඉඳලා all the way to your final interview is your job interview. So please consider that as a very very strong message in your head. එතකොට ඔයා හැමතිස්සෙම මේ third party contacts දීලා තියෙනවා නම් company එකටත් කියන්න ඔයාගේ third party දීලා තියෙන අයටත් කියන්න මම ඔයගොල්ලන්ගේ addresses හරි emails හරි දීලා තියෙනවා. මොකද සමහර වෙලාවට අපිට තියෙනවා practical problems මේ candidate contact කරන්න හැදුවාම ඔයා call කරන තැන කට්ටිය ඔයාව දන්නෙත් නැහැ. ඔයා ගැන ඔයා job එකක් හොයනවා කියලා කිසිම අවබෝධයක් නැහැ. ඒ වගේම ඒ වගේ addresses contacts වලට කතා කරන්නත් බෑ. ඉතින් ඔයා golden opportunity එකක් lose කරනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාගෙම නැතුව වෙන කාගේ හරි address හරි contact numbers හරි use කරලා තියනවා නම් HR එකත් දැනුවත්ව කරන්න, ඒ recruiter වත් දැනුවත්ව කරන්න මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම මේ වෙන කෙනෙක් එකක් දීලා තියෙන්නේ කියලා. ඒ දීලා තියෙන අයටත් ඒ සම්බන්ධව දැනුවත් කරලා තියන්න. මොකද ඒක ගොඩක් වැදගත්. එතකොට never request to postpone an interview given to you. මොකද companies have lot of work and then they work on priority basis. හැබැයි ඔයාට තියෙන එකම objective එක job එකක් secure කරගන්න එක. ඒකින්දා ඒක ගොඩාක් වැදගත් වෙනවා. කවදාක්වත් පුළුවන් තරම් උත්සාහ කරන්න ඔයාගේ interview එක reschedule කරලා කරන්න කියලා request කරන්න එපා. One reason is you will never get another interview if you are so unlucky. And even if you are not so unlucky, you will get that delay might open up a window to another candidate. So eka hinda eka gana poddak salakilimat wenna. That is the risk that you don't want to take. Punctuality, dress code, well grooming eka wage control එකේ තියෙන එකක්. wage capacity එකේ තියෙන එකක්. eka please take good care of it. කාටවත් ඒක ඔයාට උගන්වන්න තියන්නත් එපා. ඒක අකුරටම පිළිපදින්න. මොකද ඒවා ගොඩක් වැදගත්. එතකොට skills, self awareness, self belief මේ වගේ ඒවා හරියටම අකුරට පිළිපැද්දොත් more often than not you will succeed in an interview. ගොඩක් සාර්ථකව ඉන්ටර්වියු එකට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ කාරණා දෙක ගොඩාක් වැදගත්. ඉන්ටර්වියු එකක් හම්බුනාම do your research and homework about that company. නිකන් blindly යන්න එපා. මම කරලා තියෙනේම ඇති මගේ skill sets මේකට ගැලපෙනවා කියලා. මොකද ඔයා walking කරන company එක ඔයා කිසිම දෙයක් ඒ ගැන දන්නේ නැත්නම් ඒක ඔයාගේ disadvantage එකට හේතු වෙනවා. පොඩ්ඩක් බලන්න මම මේ මොකද්ද apply කරපු company එක මේගොල්ලෝ මොනවද කරන්නේ ඒ සම්බන්ධව. හැබැයි මම කියන්නේ you don't have to boil the ocean. You don't have to do a thesis about the company. Then man can engineering and construction job එකට apply කරනවා නම් ඔයා බලන්න ඒගොල්ලන්ගේ signature projects මොනවාද? මුළු රටම අගය කරන ඒගොල්ලන්ගේ buildings මොනවාද? ඒගොල්ලෝ bridges හදලා තියෙනවා නම් ඒ ගැන පොඩ්ඩක් දැනුවත් වෙලා යන්න. ඒ වගේම ඔයා F&B job එකකට apply කරනවා නම් ඒ hotel එක ගැන හරි ඒ hotel එකේ තියෙන restaurants ගැන හරි ඒගොල්ලන්ගේ menus ගැන හරි ටිකක් study කරලා යන්න. ඔයා එතකොට finance and accounting job එකකට apply කරනවා නම් ඔයාට ඒ company එකේ financial balance sheets තත්ත්වය එතකොට profit and loss ඒ ටික study කරලා යන්න. එතකොට ඒ අදාළ රස්සාවට අනුව ඒ ඔයාගේ area එක පොඩ්ඩක් දැනගෙන යන්න. දැනගෙන ගියාට පස්සේ interview එකේ හැම අවස්ථාවකම ඔයාගේ awareness එක display කරන්න, demonstrate කරන්න recruiterට එයාව impress කරන්න. එතකොට මේ වගේ කාරණා සාකච්ඡා කෙරුවාම බලන්න ඔයාට කොහෙන්ද ඒ strong connections දාගන්න පුළුවන් කියලා recruiterත් එක්ක හරි recruitment management එකත් එක්ක හරි. මොකද ඒවා ගොඩක් වැදගත්. ගොඩක් candidatesලා interviews වලට එන්නේ හිස් අතින්.
හිස් අතින් කියන්නේ ඒගොල්ලෝ ගේන්නේ ඒගොල්ලන්ගේ ස්කිල් සෙට්ස් and experience විතරයි. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ කම්පැනි මොනවද කරන්නේවත් කියලා. ඒ කියන්නේ කරන්නේවත් කියලා හරි පහුගිය අවුරුදු දෙක තුනකදී කොහමද මේ Excel කරලා තියෙන්නේ hari ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න hari මොනවා hari ඒගොල්ලෝ completely blind. So that's not a very good thing to be uh, encountered with during an interview. Next slide please. Taraka, next slide please. එතකොට සමහර ගොඩක් interviews වල either you like it or not there are about 5-6 questions directly hari indirectly hari ඔයගොල්ලන්ගෙන් අහනවා. ඒ කියන්නේ වා ඇයි මේ job එකට apply කරුවේ? direct question එකක් වෙන්න පුළුවන්, indirectly වාව වෙන විදියකට tackle කරලා අහන්නත් පුළුවන්. ඇයි වා apply කරන්නේ? ඇයි මේ company එකට apply කරන්නේ? එහෙම නැත්නම් ඇයි අපි ඔයාට මේ රස්සාව දෙන්න යුතු without giving to someone else? එහෙම නැත්නම් එකපාරට අහනවා where do you want to be within next 2, 3 or 5 years? එහෙම නැත්නම් අහයි ඔයා මේ වගේ job role එකක් තෝරගත්තේ නැත්නම් ඔයාගේ career එකේ ඔයා අද වෙනකොට වෙන මොනවා කර ඉන්නවා කියලාද අපිට හිතන්න පුළුවන්. දැන් මේ වගේ questions හරි tricky. ඒ කියන්නේ අපි හිතනවා මේවා හරි obvious questions කියලා. හැබැයි අපි කලින් මේ ගැන හිතලා තිබ්බේ නැත්නම් අපි කලින් මේ ගැන plan කරලා තිබ්බේ නැත්නම් ඒක ඒ වෙලාවට spontaneously answer කරන්න හරි අමාරු questions. ඒක හින්දා මේ වගේ questions හරිම නිවාඩු පාඩුව හිතන්න මම මොනවද කිව යුත්තේ නොකියව යුත්තේ ඒ වගේ answers ඔයාගේ ඔළුවේ තියාගන්න. මොකද කොයි වෙලාවෙ කොයි පැත්තෙන් මේ වගේ questions ආයිද කියලා කියන්න බෑ. හැබැයි interview එකක සාමාන්‍යයෙන් interview එකක් ඉවර වෙනකොට මම නම් දැන් interview කරන්නේ මට මේ questions 4-5ට answer එකක් අවශ්‍යමයි. ඒ ගැන ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා නම් candidate ගේ ඒ කියන්නේ මං හිතන්නේ මේ candidate පොඩ්ඩක් ඉන්න පුළුවන් waiting list එකේ මම තව candidates ලා 3-4 දෙනෙක්ව බලන්න ඕනේ. ඉතින් ඒකින්ද මේක ඉතා වැදගත්. ඒ වගේම like any game of sport හැම interview එකෙම phases දෙකක්වත් තියෙනවා. එකක් tough session එක, අනිත් එක friendly session එක. ඉතින් tough session එකේ කරන්නේ ගොඩක් වෙලාට candidate ව test කරනවා. ඔයාගේ character එක test කරනවා, ඔයා කොච්චර pressure එකක් ගන්න පුළුවන්ද කියලා test කරනවා. ඒ වගේ. ඉතින් ඒ වගේ session එකකදී questioning පොඩ්ඩක් unfriendly වෙන්න පුළුවන්, tough වෙන්න පුළුවන්, rough වෙන්න. So ඉතින් සමහරවිට ඊට පස්සේ ඊළඟ friendly session එක තියෙනවා ඔයාගෙන් information ගන්න හදනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ ගොඩක් friendly වෙනවා, ඔයා open up කරන්න හදනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ session දෙක කෝකද ඉස්සෙල්ලා වෙන්නේ කියලා කියන්න අමාරුයි. සමහරවිට friendly session එක පටන් ගන්නවා ඊට පස්සේ tough session එකට යනවා. එහෙම නැත්නම් tough session එකට පටන්ගෙන ඊළඟට friendly session එකට යනවා. ඒක ඉතින් recruit management manager ගේ skill set එකේ විදිහට තමයි. හැබැයි එක session එකක් ඔයා හරියට කෙරුවේ නැත්නම් don't let that session to affect your second session. මොකද ඒ sessions දෙක completely different. එකක් හරියට කෙරුවේ නැත්නම් ඊළඟ friendly session එකේ you can completely come back. ඒ වගේම friendly session එකේ ඔයාට කියා ගන්න බැරි වුණේවා තිබ්බොත් ඔයාට කොච්චර tough පුද්ගලයෙක්ද කියලා ඔයාට second session එකේ prove කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද don't give up your interview in the middle of the game. Just be with it, go through the grind and complete it with a conviction. ඉතින් ඒක ගොඩක් වැදගත්. ඊට පස්සේ ආයේ ඒ වගේම සමහරවිට ඔයාට interview panel එකක් තියෙයි. ඉතින් ඒ පැනල් එකක් තියෙන අයිඩියා එක different personalities ඒගොල්ලන්ට include කරන්න ඕනේ. ඔයාව ටෙස්ට් කරන්න එක්කෙනෙක් පුළුවන් technical පැත්තේ, එක්කෙනෙක් වාගේ social skills පැත්තේ, එක්කෙනෙක් soft skills පැත්තේ. ඒ වගේ පැනල් එකක් හිටියොත් ගොඩක් වෙලාවට you can't win everyone. So if you even try to do that you will be exhausted. ඔයාව ගොඩක් මහන්සියටපත් වෙනවා. ඉතින් ඒකින්ද ගොඩක් වෙලාවට ඔයා බලන්න ඕනේ ඔයාට how many people you can win and the best people to win. ඉතින් ඔයා ඒ වගේ එකක් හරියට කෙරුවොත් ඔයාගේ පැත්තට ඔයා ගත්ත panel members ලා සාමාන්‍යයෙන් throughout the interview ඒගොල්ලෝ ඔයා ගැන පැහැදීමකටපත් වෙලා ඉන්නවා නම් throughout the interview they will help you to deal with the tougher interview board panel members. ඉතින් ඒක ඔයාට ඇත්තටම meeting room එකේම හදා ගන්න පුළුවන් සහයෝගයක්. ඉතින් ඒ ගැන පොඩ්ඩක් mindful වෙන්න. තාරක next slide please. එතකොට
අර ලක්න කිව්වා වගේ ඔයාගේ ජොබ් CV එක ඔයාගේ ජොබ් ප්‍රොෆයිල් එක ඒක ඔල්රෙඩි තියෙනවා හැමතිස්සෙම කතා කරන්න ඔයාගේ achievements impact එතකොට ගේම් චේන්ජර් කෙනෙක් විදිහට කම්පැනි එකට ඔයා මොනවද දීලා තියෙන්නේ කියන එක ඒක ඉතා වැදගත්. ගොඩාක් නිකන් පැරට් කෙනෙක් වගේ කියන්න එපා ඔයාගේ ජොබ් ස්කිල්ස් ඒවා ඇත්තටම CV එකේ ඒගොල්ලෝ බලලා තීරණය කළා ඒ ටික ඔක්කොම ෂෝට් ලිස්ට් කරලා ඒගොල්ලෝ ගාව තියෙනවා. එතකොට ගොඩක් companies දැන් කාලේ companies not only recruiting people for today's vacancy ඒගොල්ලන්ට අද තියෙන vacancy එකට කාව හරි recruit කරනවට වැඩිය ගොඩක් අය අවධානය යොමු කරනවා හෙට දවස ඇතුළත open වෙන්න පුළුවන් position එකකට potential candidate කෙනෙක්ව onboard කරන්න. මොකද recruitment cost කියන එක අද ගොඩාක් ලොකු වියදමක්. ඒක ලොකු ආයෝජනයක්. ඉතින් ඒකින්ද අද දැන් job එකක් තියෙනවා නම් ඊට වැඩිය වැදගත් ඒගොල්ලන්ට ඒ හෙට open වෙන්න පුළුවන් supervisory job එකකට ඔයාට grow up වෙන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ capability එක ඔයාට තියෙනවා නම් ඒක වහාම අවධානයෙන් තක්සේරු කරන්න පුළුවන් විදියට ඉදිරිපත් කරන්න ඔයාට මේ වගේ diverse and multiple skills තියෙනවා. ඔයාට you can do lot more කියන එක ඒ කාරණය ප්‍රත්‍යක්ෂ වෙන විදියට කතා කරන්න හැසිරෙන්න. එතකොට අන්තිම කාරණය මේ ගොඩාක් වැදගත්. Leave the interview. Finish the interview with a winning note. මේක සමහරලාට මගේ පුද්ගලික අත්දැකීමෙන් අනුව මෙහෙ විතරක් නෙමෙයි මේක රටවල් ගණනාවක ගොඩක් අය කරන වැරද්දක්. ගොඩාක් හොඳ කැන්ඩිඩේට්ස්ලා ගොඩාක් හොඳට 90-95% ස්කෝර් කරනවා ඒගොල්ලෝ ඉන්ටර්විව් එකේ. හැබැයි සමහර ඉන්ටර්විව්ස් you can't help it at the interview we have to communicate or convey not so great news. ඒ කියන්නේ සමහරලාට අපිට කියන්න පුළුවන් මෙසේජ් එකක් වෙන්න පුළුවන් මේ වගේ ඔයා හොඳයි හැබැයි අපි ෂෝට් ලිස්ට් කරලා තියෙනවා 3 දෙනෙක්. ඒ 3 දෙනා ඔයාට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඒක හින්දා අපි පොඩ්ඩක් දන්වල එවන්නම්. ඉතින් ඒ වගේ එකක් කිව්වහම ගොඩාක් හොඳ කැන්ඩිඩේට්ස්ලා එකපාරට වැටෙනවා. ඉතින් ඒක ගොඩාක් මැනේජර්ස්ලා රික්‍රූට්මන්ට් මැනේජර්ස්ලා කෝඩිනේටර්ස්ලා ඉතාම අවධානයෙන් බලාගෙන ඉන්න එකක් මෙයා කොච්චර විදිහට හොඳ විදිහට මේක බාර ගන්නවාද කියලා. ඒ වගේ එකක් වුණොත් ෆීලිංග්ස් වලට යට වෙන්න දෙන්න එපා. වහාම ඉක්මනටම කියන්න that's perfectly all right sir. මේ ප්‍රශ්න ඒක ටැකල් කරන්න කීප විදියක් තියෙනවා. That's perfectly all right. That's excellent. I don't have any problem with that කියලා කියන්න. I can wait කියලා කියන්න. එහෙම නැත්නම් කියන්න මේ ඉන්ටර්විව් එක හරිම exciting. ඔයා ගොඩක් දේවල් ඔයාත් ඉගෙන ගත්තා and it's privilege to come to a place like that. Your interview processes were fine. ඔයගොල්ලන්ගේ ක්‍රමවේදය මම ගොඩක් පැහැදිලි. ඒකම කියන්න මේ වගේ ඉන්ටර්විව් එකක් මගේ මතකේ ගොඩාක් කල් තියෙයි කියලා. I will remember this interview for a very very long time. ඒ වගේ positive දේවල් immediately කියන්න වැටෙන්න ඉස්සෙල්ලා. මොකද ඕක කිව්ව ගමන් අර not so good news හම්බුන ගමන් සමහර අය බිම බලා ගන්නවා ඇහැට කඳුළු වෙනවා ඒ වගේ අපි දැකලා තියෙනවා. ඉතින් එතකොට එකපාරට එනවා අදහසක් මෙයා එච්චර tough පුද්ගලයෙක් නෙමෙයි. මේ මුළු ඉන්ටර්විව් එක පුරාම මෙයා ප්‍රොජෙක්ට් කරපු toughness එක දැන් මේ දිය වෙන්න පටන්ගෙන කියන එක අස්පනා පිටම පේනවා. ඉතින් ඒ වගේ ඒවා කලින් ප්‍රැක්ටිස් කරනවා. ඒ වගේ නිවුස් එකක් ආවොත් මම මොනවද කියන්න ඕනේ කියලා කලින් හිතට ගන්න. ඒක බොහොම කාරුණිකව ඔළුවට දාගන්න මම ඉක්මනටම මේක කන්වේ කරන්න ඕනේ. That's what you call finishing an interview with a winning note. Even if it's a lost battle already. Never mind. ඔයා එතන toughness එකක් demonstrate කරුවොත් even for a different job in a different section මම නම් recruitment manager I may refer your CV to someone else or somewhere else. මොකද ඒක ගොඩක් වැදගත් මේ රස්සාවක් හොයන කෙනෙක් වශයෙන්. ඉතින් තාරක next slide please. ඉතින් ඒක තමයි ඇත්තටම මට අන්තිමට ඔයගලන්ට දෙන්න ඕන නිවේදනය මෙසේජ් එක toughness එක මේන්ටේන් කරන්න. දැන් මම අන්තිමට මේ නෝට් එකත් එක්ක ෆිනිෂ් කරන්න. හැමතිස්සෙම අපිට චේන්ජ් වෙන්න වෙනවා. මොකද දැන් සිටුේෂන් එක ටිකක් චැලෙන්ජින්. හැබැයි හැමතිස්සෙම ඔයගොල්ලෝ දන්නවා නම් මොහමඩ් අලි favorite boxer world champion එයා කියලා තිනවා අපේ ඉස්සරහා තියෙන කන්ද අපිව ස්ලෝ ඩවුන් කරන්නේ නැහැ.
හැබැයි අපේ සපත්තුවේ තියෙන පෙබල් එක. ඒ කියන්නේ සපත්තුවේ තියෙන අර පුංචි ගල අපිව ස්ලෝ ඩවුන් කරනවා හරි නවත්තනවා හරි. ඉතින් මේක ඇත්ත. සමහර වෙලාවට market challenges may not stop us, but සමහර වෙලාවට අපිට නැති අපිට තියෙන හැකියාවන් අපිම ලිමිට් කරගෙන අපිම ඒකට වැඩි අභියෝගයකින් මුහුණ දෙන්නේ නැත්නම් අන්න ඒ පුංචි ගල අපිට මේ වගේ සෙෂන්ස් වලින් වෙනස් කරගන්න වෙනවා. ඒක කළ යුතුමයි ඉදිරියට යන්න. ඉතින් මේ නෝට් එකත් එක්ක මම නවතිනවා මෙතනින්. ඒ වගේම කියන්න කැමති world එකේ there are millions of unemployed people and then their dream is to look for an overseas employment. Ogollo already you are here and therefore go for it and wish you all the best.